23 වෙනි ප්‍රශ්නේ තමයි වර්තමානයේ උද්දමනයේ අවදමනයේ පොලි අනුපාතය ගැන දැය අයත් වන්නේ කවර පරිසර සාධකයකටද අහනවා. ඒක ගෝලීය පරිසරයට අයත් වන්නේත් නැහැ, නෛතික පරිසරයට අයත් වන්නේත් නැහැ, තාක්ෂණික පරිසරයට අයත් වන්නේත් නැහැ. එතකොට ආර්ථික පරිසරයට තමයි මේව උද්දමනයේ අවදමනයේ පොලි අනුපාතික ආර්ථික අවපාතයන් අයත් වන්නේ. එතකොට උත්තරේ වෙන්නේ ආර්ථික පරිසරය. ආර්ථික පරිසරය. ඊළඟට 24 ගෘහ උපකරණ සැපයීමේ කාර්යයේ නිරත වී සිටින අමිල ක්‍රියේෂන් ආයතනයේ නත්තල් සමය තුළ විශේෂ මිල අඩු කිරීම සහ 50%ක වට්ටම් සහන සහිත ලබා දීමට සූදානම්ව සිටින බව ඔහුගේ වෙබ් පිටුව මගින් ප්‍රචාරණය කර ඇත. ඉහත සඳහන් ඉරියැඳි වගන්තියේ දැක්වෙන අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයන් පිළිවෙලින්. එතකොට විශේෂ මිල අඩු කිරීම මිල මිශ්‍රයට අයත් වෙන්නේ. එතකොට 50%ක වට්ටම් සහන සහිත එක ප්‍රවර්ධන මිශ්‍රයට. එතකොට උත්තරේ වෙන්නේ අංක 4. ඊළඟ ප්‍රශ්නේ 25 සිට 27 දක්වා පහත ප්‍රකාශ අදාළ වේ. නාලක සිල්වා සමාගමේ වාර්ෂික ශුද්ධ විකුණුම් 3 ලක්ෂයක් වන අතර මොවුන්ගේ ආරම්භක තොගය 20000ක් වන අතර ගැනුම් 8 ලක්ෂයක් වේ. මොවුන් විකුණුම් මිල මත 20%ක දරලාභයක් සහිතව විකුණුම් සිදු කරන ආයතනයකි. වර්ෂයේ අවසානයේ තොග සියල්ල විනාශ වී ඇත. නාලක සිල්වා සමාගමේ විනාශ වූ තොගයේ වටිනාකම කීයද අහනවා. එතකොට වාර්ෂික විකුණුම් තියෙන 3 ලක්ෂයක් ඒකෙන් 20%ක දරලාභයක්. 20%ක දරලාභයක්. එතකොට 3 ලක්ෂයට 120ක් කියන්නේ 60000ක ලාභයක් තියෙනවා. 3 ලක්ෂයක් විකුණුනොත් 60000ක් ලාභ. ඉතිරි ටික තමයි විකුණුම් පිරිවැය. එතකොට ආයතනයේ තොග තිබිලා තියෙනවා ආරම්භයේ 20000ක්, ආයිත් අරන් තියෙනවා 8 ලක්ෂයක්. එතකොට 8 ලක්ෂ 20000ක තොගයක් තියෙන්න ඕන. එනකොට 240000ක් අපි විකුණලා තියෙන්නේ දැනට. එතකොට ඇත්තටම අපේ තොගේ හානිය වෙන්නේ 8 ලක්ෂ 20000 නෙවෙයි. 240000ක් ඒකෙන් ව්‍යාපාරේ විකුණලා. එතකොට ඒ අතර වෙනස තමයි 580000ක්. 580000ක තොගයක් තමයි තොගේ හානිය බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟට 26. එම සමාගමේ වාර්ෂික විකුණුම් පිරිවැය. අපි ඉස්සෙල්ලම ගණනය කරා එක 3 ලක්ෂයෙන් 120ක් නම් දලලාභය ඉතිරි 240000 තමයි විකුණුම් පිරිවැය. ඒතර උත්තරේ වෙන්නේ 240000. ඊළඟ එම සමාගමට රක්ෂණ ආවරණයෙන් 80%ක වන්දි මුදලක් එම සමාගමට ලැබුණේ නම් තොග හානිය වන්නේ. එතකොට අපිට 580000ක් හානි වුණා. ඒකෙන් 80%ක් රක්ෂණ සමාගම දෙනවලු. එතකොට 120ක් තමයි ඒකෙන් අපිට හානි බවට පත් වෙන්නේ. එතකොට 580000න් 120ක් තමයි අපේ ඇත්තම හානිය බවට පත් වෙලා තියෙන්නේ. එතකොට 116000ක් තමයි ඇත්තරම අපේ හානිය බවට පත් වෙන්නේ රක්ෂණ වන්දිය ලැබෙන නිසා. එතකොට 116000 තමයි තොග හානිය. ඊට පස්සේ කළමනාකරණය හා සසඳන කල ව්‍යවසායකයෙකුගේ සුවිශේෂී කාර්යතාවයක් වන්නේ. සුවිශේෂී වෙන්නේ. කළමනාකරණය කරුවෙකුට උනත් ව්‍යවසායකයෙකුට උනත් ව්‍යාපාරික තීරණ ගන්න පුළුවන්. එතකොට නායකත්වය දෙන්නත් පුළුවන්. සාකච්ඡාමකින් ගිවිස ගන්නත් පුළුවන්. එතකොට නව්‍යතා සම්පාදනය කිරීම තමයි කළමනාකරුවෙකුට බැරි ඒත් ව්‍යවසායකයෙකු විසින් සිදු කරන ප්‍රධාන කාර්යයක්. ඒතර උත්තරේ වෙන්නේ නව්‍යතා සම්පාදනය. ඊළඟ 29 සුළු හා මධ්‍ය පරිමාණ වශයෙන් ව්‍යාපාර වර්ග කෙරෙන ගුණාත්මක සාධකයකි. එතකොට ගුණාත්මක හා ප්‍රමාණාත්මක සාධක දෙකක් තියෙනවා. ආයෝජිත ප්‍රාග්ධනය කියන්නේ ප්‍රමාණාත්මක සාධකයක්. සේවක සංඛ්‍යාව කියන්නේ ප්‍රමාණාත්මක සාධකයක්. නිෂ්පාදන ධාරිතාව කියන්නේ ප්‍රමාණාත්මක සාධකයක්. යොදා ගන්නා තාක්ෂණය අනුව එය ප්‍රමාණාත්මකව ඉන්න බෑ. ඒක ගුණාත්මක සාධකයක්. ඒ උත්තරේ වෙන්නේ යොදාගෙන තාක්ෂණය. ඊළඟ 30 ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාරිකයන්ට උපදේශන සේවා සපයන ආයතනයක්. ඒක තමයි ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය. NIBM. ජාතික
ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය. උත්තර වෙන්නේ 2. 31 භාණ්ඩ හා සේවා වියදම් මත රජය අය කරන බදු වර්ගය වන්නේ. රජය බදු අය කරගන්නවා අපෙන් වක්‍රාකාරව. අපි භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපොලේ මිලදී ගත්තාම එය අපි නොදැනුවත්ව රජයට බද්දක් අය කරනවා. ඒක තමයි පුද්ගලික ආදායම් බද්ද නෙවෙයි. සෙස් බද්ද නෙවෙයි, වරිපණම් බද්දකුත් නෙවෙයි. එතකොට වැට් බදු එකතු කළාගේ මත බදු තමයි අපි භාණ්ඩයක් ගත්තාම ඒක මිලට එකතු කරලා තියෙනවා රජයේ බද්දක්. ඒක තමයි වැට් බදු කියන්නේ. උත්තරේ වෙන්නේ 3 වැට් බදු. පහත සඳහන් සමීකරණ වලින් මුළු පිරිවැය නියෝජනය නොකරන්නේ. මුළු පිරිවැය නියෝජනය නොකරන්නේ. පළවෙනි එකෙන් නිෂ්පාදන පිරිවැයයි නිෂ්පාදන නොවන පිරිවැය එකතුව. එක හරි. මුළු පිරිවැය එකතු වෙනවා. මුළු පිරිවැය හැදෙනවා. නිෂ්පාදන පිරිවැයයි නිෂ්පාදන නොවන පිරිවැය එකතු වෙනවා. එකත් හරි. නිෂ්පාදන පිරිවැය මුළු පොදුකාර පිරිවැය එකතු වෙලා හැදෙන්නේ නැහැ. එතකොට නිෂ්පාදන පිරිවැය ඇතුලේ තියෙනවා නිෂ්පාදන පොදුකාරය. එතකොට මුළු පිරිවැය ඇතුලේ තියෙනවා නිෂ්පාදන පොදුකාරය. එතකොට ද්විගණන දෝෂයක් ඇති වෙනවා. එතකොට හතරවෙනි එක මුළු පිරිවැය, ඍජු පිරිවැය හා වක්‍ර පිරිවැය. එකත් හරි. එතකොට මේක අයත් වෙන්නේ ද්විගණන දෝෂයක් ඇති වෙන නිසා මුළු පිරිවැය හැදෙන්නේ නැහැ. එතකොට උත්තරේ වෙන්නේ 3 වෙනි උත්තරේ. 32ට 3 වෙනි උත්තරේ. 33 ගිණුම්කරණයේ මූලික අරමුණ වන්නේ. පළවෙනි එක කියලා තියෙනවා ආයතනයක ගනුදෙනු වල විස්තරාත්මක විශ්ලේෂණාත්මක එහි කළමනාකරුවන්ට සැපීම. කළමනාකරුවන්ට විතරක් නෙමෙයි තොරතුරු සපයන්නේ. එතකොට එකක් බැහැර ගන්න පුළුවන්. ආයතනයක් පිළිබඳ තොරතුරු එහි තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා සැපීම. ඒ කියන්නේ ඇල්මත් දක්වන පාර්ශවයන්ට තීරණ ගන්න තොරතුරු සැපීම තමයි ගිණුම්කරණයේ මූලික අරමුණ. එතකොට උත්තරේ වෙන්නේ දෙවනි උත්තරේ ආයතනයක් පිළිබඳ තොරතුරු එහි තොරතුරු භාවිතා කරන පාර්ශවයන් තීරණ ගැනීම සඳහා සැපයීම. ඊළඟ තමයි ආයතනයේ සියලුම ගනුදෙනු ගිණුම් පොත්වල සටහන් කිරීම. ඒ කාර්යයක්. ගනුදෙනුකරුවන් ගනුදෙනු සටහන් කිරීම, වර්ග කිරීම සාරාංශය. ඒත් ගිණුම්කරණයේ කාර්යයන් ටික. ඒතකොට උත්තරේ වෙන්නේ දෙවනි උත්තරේ. 34 පහත දැක්වෙන කුමන ගනුදෙනුව ආයතනයක ගැනුම් ජනලි සටහන් කරනුයේද? ගැනුම් ජනලි සටහන් කරන්නේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට මිලදී ගන්න භාණ්ඩ. එතකොට උත්තරේ වෙන්නේ ණයට විකිණීමේ පරමාර්ථය සිදු කරන සියලුම ගැනුම්. එතකොට උත්තරේ අනිත් ඒවා බැහැර ගන්න පුළුවන් විකිණීමේ පරමාර්ථයෙන් කරන ලද සියලුම ගැනුම් නෙවෙයි. විකිණීමේ පරමාර්ථයෙන් කරන සියලුම ගැනුම් නෙවෙයි. ණයට මිලදී ගන්නා ලද සියලුම වත්කම් නෙවෙයි. එතකොට ණයට විකිණීමේ පරමාර්ථය සිදු කරන ලද සියලුම ණයට ගැනුම් තමයි ගැනුම් ජර්නලේ සටහන් කරන්නේ. උත්තරේ වෙන්නේ 1. 35 ගිණුම් කරන ක්‍රියාවලිය තුළ පහත කාර්යයන් වල නිවැරදිව අනුපිළිවෙල කුමක්ද? ගිණුම් කරන ක්‍රියාවලියක් තියෙනවා. ගනුදෙනුවක් ඇති වෙනවා. ඒව සටහන් කරනවා. ඒව මූලාශ්‍ර ලේඛන බලාගෙන මූලික පොත්වල සටහන් කරනවා. ඒව විශ්ලේෂණය කරනවා. ලෙජරට පිටපත් කරනවා. අන්න ඒ ක්‍රියාදාමයක් තියෙනවා. එතකොට 35 මුලින්ම ඇති වෙන්නේ ව්‍යාපාර ගනුදෙනුවක්. ඊළඟට මූලාශ්‍ර ලියවිලි පිළියෙල කරන්න ඕන. ඊට පස්සේ මූලික පොත්වල සටහන් කරන්න ඕන. ඊළඟට ලෙජරයට පිටපත් කරන්න ඕන. අන්තිමට හදන්න ශේෂ පිරික්සුම පිළියෙල කරන්න ඕන. උත්තරේ වෙන්නේ CVAED කියන දෙවෙනි උත්තරේ. 35ට දෙවෙනි උත්තරේ. 36 ගිණුම් කරන සමීකරණයේ මූලිකාංගයක් ලෙස හිමිකම වෙනම හඳුනා ගැනීම අවශ්‍ය වන්නේ කුමන ගිණුම් කරන සංකල්පයට අනුවද? ව්‍යාපාරයයි හිමිකරුයි දෙන්නෙක් බව කියන්නේ අඛණ්ඩ පැවැත්ම කියන සංකල්පෙනුත් නෙමෙයි, කාලාච්ඡේද සංකල්පෙනුත් නෙමෙයි, උපචිත සංකල්පෙනුත් නෙමෙයි. ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය. ඊළඟට 2020 4 දින නිමල් ඔහුගේ පෞද්ගලික ඉතුරුම් 5 ලක්ෂයක් සහ 20 ලක්ෂයක් වටිනා මෝටර රථයක් යොදවමින් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. පළමු මෙහෙයුම් මාසය තුලදී ව්‍යාපාරයේ 30000ක භාණ්ඩ ණයට මිලදී ගත් අතර එයින් 50000ක් වටිනා භාණ්ඩ දෝෂ සහිත වීම නිසා ආපසු හරවා යවන ලදී. මෙම ගනුදෙනු සටහන් කිරීම සඳහා භාවිතා කරන ලද මූලාශ්‍ර ලියවිලි වන්නේ. එතකොට මුලින්ම ඇති වුණා පෞද්ගලික ඉතුරුම් 50000 ලක්ෂ 5කුයි 20 ලක්ෂයක මෝටර රථයක් යොදලා තමයි ව්‍යාපාරය ආරම්භ කරන්නේ. එතකොට ඒක සටහන් කරන්නේ පොදු ජර්නලේ.
අදාළ මූලාශ්‍ර ලියවිලා තමයි ජර්නල් වවුචරය 37. ඊළඟට දෙවෙනිට ගනුදෙනු තමයි භාණ්ඩ ණයට මිලදී ගන්නවා. ණයට ගන්නකොට ඉන්වොයිස් ගැනුම් ඉන්වොයිස්. ඊළඟට ඒ දෝෂ සහිත නම් හරවා අයවල තියෙන 50000ක. එතකොට හරවා යනකොට ණයහිමියෝ හර වෙනවා. එතකොට හරපත වෙනවා මූලාශ්‍ර ලියවිල්ල. එතකොට උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ. 38 ව්‍යාපාර ආයතනයක් විසින් 10%ක වෙළඳ මට්ටමක් යටතේ ලකුණු කළ මිල 2 ලක්ෂයක් වූ භාණ්ඩ ණයට පදනම මත මිලදී ගන්නා ලදී. මෙම ගනුදෙනුවේ බලපෑම ගිණුම් කරන සමීකරණ නිරූපණය වන්නේ. එතකොට වෙළඳ මට්ටමක් කියන්නේ ඒ වෙලෙම වෙළඳ පොළ අපිට ගෙවන්න ඕනේ වෙළඳ මට්ටම අඩු කරලා. එතකොට 2 ලක්ෂයකක් 10%ක් කියන්නේ 20000ක් අඩු වෙනවා. එතකොට 1,80,000ක් තමයි අපිට තොගේ වත්කමක් වටිනාකමක් අපිට ලැබෙන්නේ. එතකොට වත්කම් 1,80,000කින් වැඩි වෙනවා. වගකීනුත් 1,80,000කින් වැඩි වෙනවා. උත්තරේ වෙන්නේ පළවෙනි එක. 39 ව්‍යාපාරික ණය හිමියෙකු ගෙවිය යුතු ලක්ෂයක ශේෂයක් එහි අයිතිකරු විසින් පෞද්ගලික මුදලින් පියවන ලදී. පියවන අවස්ථාවේදී ණය හිමියා විසින් 10000ක වට්ටමක් දෙන ලදී. මෙම ගනුදෙනුව වක්කීම් සහ හිමිකමට කරන ලද බලපෑම ගිණුම් කරන සමීකරණය දක්වන්න. එතකොට ලක්ෂයක ණය හිමියෙක්ට ගෙවන්න තියෙනවා. එතකොට පෞද්ගලික මුදලින් ගෙවනවලු. ණය හිමිය අඩු වෙනවා. ලක්ෂයක්. ඇත්තටම අපි ගෙවන්නේ 90000යි. එතකොට අයිතිකරු පෞද්ගලික මුදලින් ගෙවලා තියෙන. එතකොට අතිරේක ප්‍රාග්ධනයක් හා සමානයි. එතකොට හිමිකම 90000කින් වැඩි වෙනවා. එතකොට අපිට ලැබෙන වට්ටමක් ලද වට්ටමක් 10000ක්. හිමිකමක් තව 10000කින් වැඩි වෙනවා. එතකොට වගකීම් අඩු වෙනවා ලක්ෂයකින්, හිමිකම වැඩි වෙනවා ලක්ෂයකින්. උත්තරය වෙන්නේ 3. 40 නිහාල්ගේ ව්‍යාපාරයේ පහත ගනුදෙනු සිදු වී ඇත. මුලින්ම ඇතුළත 1,50,000ක් වූ භාණ්ඩ ණයට මිලදීගෙන තියෙනවා. ඊළඟට 30000ක් වූ භාණ්ඩ ආපසු හරවලා යවලා තියෙනවා. ලක්ෂයක භාණ්ඩ 1,60,000කට ණයට විකුණලා තියෙනවා. විකුණුම් කමිස් 10000ක් ගෙවලා තියෙනවා. උපසේනට ගෙවිය යුතු සම්පූර්ණ මුදල ගෙවලා තියෙනවා. එතකොට මුලින්ම වක්කීම් හිමිකම් සමීකරණයට අයත් වෙන්නේ 1,50,000 ණයට ගත්තට පස්සේ වත්කම් 1,50,000කින් වැඩි වෙනවා. වක්කීමත් 1,50,000කින් වැඩි වෙනවා. 30000ක් හරවලා යනකොට වත්කම් 30000ක් අඩු වෙනවා. වක්කීමුත් 30000ක් අඩු වෙනවා. 10000ක් භාණ්ඩ 1,60,000කට ණයට විකුණනකොට ලක්ෂයක තොග අඩු වෙලා 1,60,000ක් කියන ණය ගැතිය වැඩි වෙනවා වත්කම්ම. එතකොට ඒ ලාභය තමයි 60,000 හිමිකමට එකතු වෙනවා. ඊට පස්සේ විකුණුම් කොමිස් 10000ක් ගෙවනවා. එතකොට විකුණුම් කොමිස් ගෙවනකොට මුදල් අඩු වෙනවා 10000ක්. කියන්නේ ව්‍යාපාරේ වියදමක් 10000ක් කියන්නේ. එතකොට හිමිකමෙන් 10000ක් අඩු වෙනවා. උපසේනට ගෙවිය යුතු සම්පූර්ණ මුදල ගෙවනවලු. එතකොට 1,50,000ක් ණයට ගත්තට 30000ක් අපි යවුවා. එතකොට 1,20,000යි දැන්ට ගෙවන්න තියෙන්නේ. එතකොට 1,20,000ම අපි ගෙවනවා. එතකොට වත්කම් වල එකතු වෙනවා දැන් පල්ලෙහාට එකතු කරලා පස්සේ 50000ක් වගකීම් බිඳුවයි හිමිකම 50000කින් ඉහළ යනවා. උත්තරේ 50000 වෙනවනේ හිමිකමට අදාළ. එතකොට පළවෙනි උත්තරේ තමයි මේ ප්‍රශ්නට අදාළ උත්තරේ.